නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනන්ත ගුණ ඇති සර්වත්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධින් වහන්සේගේ යට වැඩ හිඳගෙන යම් තෝ මානසිකාරී පෙරටු කරගෙන සිහිය නුවණ යොදලා ගාම්භීර වූ ඥාන ධර්මයෙන් අවබෝධ කරගත්තා වූ ධර්මයන් මෙනෙහි කරමින් උන්වහන්සේ සති ගණන් වැඩි 34 වෙනි සතියේදී උන්වහන්සේ ගාම්භීර වූ ප ဋ ාහන ධර්මයේ මෙනෙහි කරනවා. ඒ ප ဋ ාහන ධර්මයේ මානසිකාරයේ පැවැත්වීමේදී ඥාණයෙන් විහිදුවලා දැරීමේදී උන්වහන්සේට අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාහනේ විහිදුවා බැලීමේදී උන්වහන්සේගේ ශ්‍රී දේහෙන් ශවණක් ඝන බුද්ධ රශ්මි මාලාවන් පිටවී වදාලා ඒසා විශාල ආශ්චර්ය ධර්ම ඉපදවීමේ මහා කුසල බලයක් මහා ඥාන බලයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ ශක්තිය ලබා ගැනීම පිණිස අනන්ත කාලයක් දාන ආදී දසපාරමී ධර්මයන් මෝරවා ගත්තා වූ පුරාගත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සත්ත්ව සංස්කාරයන් කෙරෙහිවත් සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවක් දයාවක් ඇත්තා වූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේට සත්‍යයන් හැටියට පහළවන්නා වූ පහළ වී ඇත්තා වූ චිත්තචෛතසික රූප ධර්මයන්හි හිරවි සත්‍ය ප්‍රඥාප්තියේ හිරවි සිටින්නා වූ සසර දුකින් මිදී යාමට නොහැකිව හේතුඵල ධර්මයේම රැඳී සිටින්නා වූ සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවකින් දයාවකින් තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ නොමිලේම කරුණාවෙන් දේශනා කොට වදාළා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනන්ත වූ අපරිමාණ සීල සම්පත්තියකින් සමන්නාගත වූ ශාන්ත වූ විසිතුරු වූ ප්‍රභාස්වර සමාධි ගුණයකින් සමන්නාගත වූ සමාධි සම්පත්තියෙන් සමන්නාගත වූ අනන්ත වූ විසිතුරු වූ ආලෝකමත් වූ ප්‍රඥා සම්පත්තියකින් සමන්නාගත වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම මේ වෙලාවේ සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානෙ පහළ වී වදාලා වූ උන්වහන්සේගේ නුවණින් දැක අවබෝධ කොටගත්තා වූ අනන්ත අපරිමාණ ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්මයට අනුයාතව හිත් පහළ කරගෙන මානසිකාර මාර්ගයේ ගමන් කොට ප්‍රතිපදාවේ ගමන් කොට ඒ උත්තරීතර ධර්මය අවබෝධ කරගනිමින් සසර දුකින් මිදී කියා වූ ශ්‍රාවක භාවයට පැමිණියා වූ සුපටිපන්නාදී ගුණ දරන්නා වූ මහා සංඝ රත්නයට සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ අතිඋතුම් බුද්ධ රත්නයේ ආනුභාව බලෙන් ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආනුභාව බලයෙන්ද ඒ තුනුරුවන් ගුණ කෙටියෙන් නම් සිහිපත් කොට කුසල සිතක් වඩා ගනිමින් වන්දනා කිරීමෙන් ලද පිනේ ආනුභාව බලයෙන්ුත් මේ පින්වත් හැම දිනම මීට පෙර සිදු කරගත්තා වූ දානමය සීලමය භාවනාමය කුසල බලයෙන්ුත් මේ ධර්මයේ ආනුභාව බලයෙන්ුත් හැම දිනාටම අදත් මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව තුළින් ඉදිරිපත් කරන්නා වූ කියලා දෙන්නා වූ ධර්ම කාණ්ඩයන් ඊ타මත් මොහොතින් වැටහෙවත් ඒ දේවා වටහා ගන්නට නුවණ පහළ වේවා. චිත්ත සමාධිය පහළ වේවා. සිහිය නුවණ මතු වේවා. හොඳින් මානසිකාරයෙන් යුක්තව ඒ ගාම්භීර වූ සූක්ෂම වූ විසිතුරු ධර්මයන් අවබෝධ කරගනිමින් තේරුම් ගනිමින් ඒවට
නොවැළුණු නොබැඳුණු හිතක් පහළ කරගෙන ඒ ධර්මයන්ගෙන් මිදලා අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතු අවබෝධ කරගන්න ලැබේවා. නිවන් අවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම මාර්ගයේ හැම දිනාටම ප්‍රතිපදාවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනා කරමින් මේ පින්වතුන්ට අදත් මේ දේශනාවට මාතෘකාවට ගැලපෙන කරුණු ටිකක් කියලා දෙන්නම්. ගිය සතියේ අපි මතක් කරා ගිය වතාවේ ප්‍රත්‍ය ධර්මය. 24න් 4 වෙනි කාරණේ 4 වෙනි ප්‍රත්‍ය ධර්මය. ඒ තමයි පළවෙනි ප්‍රත්‍ය ධර්ම කතාව වෙන්නේ හේතු ප්‍රත්‍යය, 2 ආරම්මන ප්‍රත්‍යය, 3 අධිපති ප්‍රත්‍යය, 4 අනන්ත ප්‍රත්‍යය. අපි මේ අදත් ඒකට සම්බන්ධ කොටසක් දැනගත යුතුයි. මේ අනන්තර ප්‍රත්‍ය ගැන කියනකොට අනන්තර සමානන්තර කියලා ප්‍රත්‍ය ධර්ම දෙකක් එක ළඟින් යනවා. ඒකට හේතුවකුත් තිබෙනවා. මේ අනන්තර ප්‍රත්‍ය සමානන්තර ප්‍රත්‍ය ධර්ම කියලා කියනකොට මේකේ අපේ පින්වතුන් තේරුම් ගන්න එක හොඳයි. සමහර වෙලාවට ප්‍රත්‍ය ධර්මයන් සමහර ප්‍රත්‍ය ධර්මයන් නාම ධර්මයන්ටත් රූප ධර්මයන්ටත් දෙකටම ප්‍රත්‍යඋප්පන්න භාවයෙන් හරි ප්‍රත්‍ය භාවයෙන් හරි එනවා. හැබැයි මෙතන මේ අනන්තර ප්‍රත්‍යය සමානන්තර ප්‍රත්‍යය කියන කරුණු දෙකම ඉදිරිපත් වෙන්නේ නාම ධර්මයන් සම්බන්ධයෙන් පමණයි. ඒකත් අපි දැනගන්න ඕනේ. අනන්තර ප්‍රත්‍ය කියලා අපි කියලා දුන්නා මීට කලින්. ඒ තමයි පළමුවෙන් මොකක්වත් තිබුණේ නැත්නම් දෙවනුව යමක් ඇති වෙන්නේ නැහැ. පළමුවෙන් යම් කිසි දෙයක් තිබුණොත් තමයි දෙවනුව යමක් හටගන්නේ. අපි කියනවා ගහක අතු කියලා. අත්තක් හැදෙන්න ගහ නමින් ගත්තත් කඳක් තියෙන්න ඕනේ. ප්‍රධාන කඳක් තියෙන්න ඕනේ ඒ ගහේ කඳ. ඒ ගහේ තමයි අතු හැදෙන්නේ කියලා අපි කියනවා. ඊළඟට ගහක් තිබෙච්ච හින්දා කඳක් තිබෙච්ච හින්දා තමයි අත්තක් හැදෙන්නේ. අත්තක් තිබෙච්ච නිසා තමයි පොඩි අතු එහෙම නැත්නම් රිකිලි හැදෙන්නේ. ඒ අතු නිසා තමයි කොළ හැදෙන්නේ. එතකොට හැම වෙලාවෙම පළමුවෙන් යම්කිසි දෙයක් තිබීම දෙවනුව හටගන්නා වූ අත්තට කුඩා අත්තට කොළයට බලපාන. කොළයක් හැදෙන්නේ නැහැ පළමුවෙන් රිකිල්ලක් දැල්ලක් අත්තක් තිබුණේ නැත්තම්. ආන්නේ ඒ වාගේ පළමුවෙන් ඇතිවෙන්නා වූ නාම ධර්ම තියෙනවා. ඒ නාම ධර්ම තිබිච්ච හින්දා තමයි පසුව ඒවා හැදෙන්නේ. තවත් අපි මේකේ භාෂාවල් පරිහරණය කිරීම හොඳට පරිස්සමින් තේරුම් ගත යුතුයි. මේ අනන්තර ප්‍රත්‍ය ධර්මයන් සමානන්තර ප්‍රත්‍ය ධර්මයන් අනිත් ප්‍රත්‍ය ධර්මයන් කතා කරනකොට සාකච්ඡා කරනකොට ඒකේ තියෙනවා වීති විග්‍රහය කියලා විග්‍රහයක්. ඒකත් අපි ඉස්සරහදී වරින් වර ඉදිරිපත් කර ගන්නවා. අපේ මේ පින්වතුන් මේ දක්වාම ගොඩාක් මේ ධර්ම කරුණු ඉගෙනගෙන තියෙනවා. අද ආපස්සකට ගිහිල්ලා අපි ඉගෙනගත්ත දෙයක් පොඩ්ඩක් හාරලා අවුස්සලා ඊට පස්සේ නැවත මේ මාතෘකාවට එනවා.
ඒම කරන්නේ ප්‍රත්‍ය ධර්මයේ තේරුම් ගන්න. අනන්තර ප්‍රත්‍ය ධර්මයේ කතා කිරීමේදී කරුණු දෙකක් විශේෂයෙන්ම ඉදිරිපත් කර ගන්නවා. දැන් පරමාර්ථ ධර්ම කතා කරනකොට පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. ඒ පරමාර්ථ ධර්ම හතර තමයි චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය. සිත කියන පරමාර්ථ ධර්මය. ඒ එක්ක මැදී තිබෙන චෛතසික ධර්ම කියන පරමාර්ථ ධර්මය. රූප නමින් කතා කරන පරමාර්ථ ධර්මය, නිර්වාණ ධාතුව නම් වූ පරමාර්ථ ධර්ම. මේක තමයි පරමාර්ථ ධර්ම හතර. දැන් අපි ආරම්මන ප්‍රත්‍ය ගැන එහෙම කතා කිරීමේදී හතරම කතා කරා. ඔය හතරම එකිනෙකට ආරම්මන භාවයෙන් ඉදිරිපත් වෙනවා. හැබැයි මෙතන මේ පරමාර්ථ ධර්ම හතරේදී අපිට කතා කරන්නට වෙන්නේ මේ පරමාර්ථ ධර්ම හතරෙන් දෙකක් විතරයි. ඒ කියන්නේ චිත්ත පරමාර්ථයයි ඊළඟට චෛතසික ධර්ම කියන ඒවායි. ඒකට හේතුවක් තියෙනවා. මේවා නාම ධර්මවල තමයි මේක අනන්තර සමානන්තර ප්‍රත්‍ය ධර්මයන් කතා කරන්නේ. අපි ඉගෙන ගන්නා වූ ධර්ම කොටසක් ආපසු හැරී බලන්න. අපි මේක ඉස්සර වෙලා කිව්වා ඉගෙන ගත්තා අපේ මූල චිත්තයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ භවයක ප්‍රතිසන්දිය හටගත්තාට පස්සේ ඒ ප්‍රතිසන්දියෙන් අල්ලලා දීපු ආරම්භ කරවලා දීපු උපදවලා දීපු අලුත් භවයේ සිත් ටික ප්‍රතිසන්දි සිතින්ම අවසන් වෙන්න නොදී ඉස්සරහට පීලියට ගලාගෙන යන වක්‍රීගෙන යන පහළ වී කියන හිත් පෙළක් තිබෙනවා. ඒ හිත් පෙළ භවාංග කියලා අපි හඳුන්වනවා. භවාංග සිත් පෙළ, භවාංග ප්‍රවාහය, භවංග රැල්ල ගලාගෙන යනවා. ඉතින් මේක අපි මේ විස්තර කිරීමේදී මේ විදිහට කිව්වත් මේක භවංග සිත කියලා තනි වචනෙන් තමයි කියන්නේ. ඒක වචනේ භවංග සිත කියලා තමයි භවංග සිත. හැබැයි භවංග සිත කියලා කිව්වට මේ එක හිතක් නෙමෙයි, මේක ප්‍රවාහයක්, තේලියක්, ඒ වගේම ස්ට්‍රීම් එකක්. මේක දිග ලයින් එකක්. දැන් මේ භවංග සිත් ටික ගැනත් අපි හොඳට දැනගන්න ඕනේ. අද මේ කතාව කරන්න යන නිසා ප්‍රතිසන්දි සිතක් දැනගන්න ඕනේ. ඊළඟට තියෙනවා මේ භවංග සිතක් තිබිච්ච හින්දා තමයි භවංග ප්‍රවාහයක්, භවංග පීලියක් ඇති වෙච්ච නිසා තමයි ඔය යම් කිසි දෙයක් බලන්ට සිත් පෙළක් පහළ වෙන්නේ. යම් කිසි දෙයක් අහන්ට හිත් පෙළක් පහළ වෙන්නේ. යම් කිසි දෙයක් ආග්‍රහණය කරන්නට, යම් කිසි දෙයක් රහ විඳින්නට, දිවෙන් යම් කිසි දෙයක් ස්පර්ශ කරන්නට සිත් පෙළක් පහළ වෙන්නේ. ඒ වගේම ඒ අහපු කියපු දේවල් පිළිබඳව ආපහු හිතනවා නම් මනෝද්වාරික වශයෙන් ඒව ගැන හිතන්ටත් හිත් පහළ වෙනවා. ඒවට අපි කියනවා චිත්ත වීති කියලා. පංචද්වාරාවර්ජන චිත්ත වීති තිබෙනවා, මනෝද්වාරාවර්ජන චිත්ත වීති තිබෙනවා. ඒ වගේම තමයි කාමාවචර ඒ කාම ජවන චිත්ත වීති තිබෙනවා. දියමේ එතකොට ඔය අර්පණ ජවන් චිත්ත වීති තියෙනවා, සමාපatti වලට වැඩ කරන චිත්ත වීති තියෙනවා. කොහොම හරි යන්නේ මේවා පංචද්වාරාවර්ජන වශයෙන් හෝ මනෝද්වාරාවර්ජන වශයෙන් තමයි මේ සිත් පීලි යන්නේ. දැන් මේ කතාව මෙහෙම කියනකොට සිත් පීලි යනවා කියලා ඒ හිතක් විතරක් නෙවෙයි පහළ වෙන්නේ. සිතට මුල් තැන දුන්නාට
සිතට මුල් තැන දීලා සිතක් පහළ වෙනවා කියලා අපි කිව්වාට ඒ හිත ඇතුලේ චෛතසික ධර්මයනොත් ඒ එක්කම පහළ වෙනවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා හිතක් කියලා කියන්නේ චෛතසික ධර්ම සමූහයක් එක ධම් පොකුරක්. ධර්ම මණ්ඩලයක්. චෛතසික ධර්මයි සිතයි පොකුරු පහළ වෙනවා. දැන් මේ පොකුරු ධර්ම පීලියක්. පොකුරු ධර්ම වීතියක්. පොකුරු ධර්ම රැල්ලක් ගිහිල්ලා තමයි ඔය යමක් අපි දැනගන්නේ අහන්නේ කියන්නේ. දැන් මේ චිත්ත වීතියක් ගලාගෙන එනකොට අපි හිතමු දැන් මේ අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී රූප බලනවට වඩා සෝත්‍රද්්වාරයේනේ වැඩ කරන්නේ. සෝත්‍රද්්වාරයයි ඊළඟට මනෝද්්වාරයයි දෙක. මේ බණ ඇසීමේ වැඩේට ඕකයි ඕන වෙන්නේ. ওই පීලි දෙක. දැන් මම මේ කියන්නා වූ වචන ටික දුර ඉඳගෙන හෝ මේ මාධ්‍යයක් හරහා ලං කරලා දෙනවා මේ ස්කයිප් මාධ්‍යයෙන් සැටලයිට් මාධ්‍යයෙන් මේ දුර තියෙන ශබ්ද ළඟට අද්දවලා දෙන වැඩසටහනක් තියෙනවනේ මේ කම්පියුටරය හරහා ඒකින් කොහොම හරි මෙහෙන් කතා කරන මේ ශබ්දය ඔය පැත්තට එනවා දැන් මේ පින්වතුන්ගේ හිතේ මේ පින්වතුන්ගේ කන දැන් ඕන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විවෘත වෙලා. දැන් සෝතද්්වාරික සිත් පීලි පහළ වෙනවා. මම මේ කතා කරන සෑම වචනයක්ම සෑම ශබ්දයක්ම අහගැනීම වශයෙන් සෝතද්්වාරික චිත්ත වීති පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ මෙහිමයි. මෙතන තිබෙනවා සිත් හරඹයක්. අපි කතා කරාම සිත්වල හරඹයක් තියෙනවා. ඒක තමයි මේ පින්වත් හැමදෙනාගේම හිතවල මේ අවස්ථාවේ මේ මොහොතේ අර ප්‍රතිසන්දියෙන් පටන් ගත්ත භවංග ප්‍රවාහය යනවා. ප්‍රතිසන්දියෙන් අල්ලලා දීපු ප්‍රතිසන්දි සිතට සමාන වූ භවාංගය යනවා. මේ පින්වතුන්ට ඒක තේරෙන්නේ නැහැ. එහෙම භවාංගයක් යනවා කියලා එහෙම දැනෙන්නේ නැහැ. ඒක හරි මේ ඔටෝ යන ඒ වගේම විපාකයක් හැටියට නිකාම කර්මයෙන් ගලාගෙන යන එකක්. දැන් මේ ඒක හරියට කියනවා නම් වතුර ගලාගෙන යනකොට තිබෙනවා උඩින් වැටෙන වතුර තියෙනවා. ඊට පස්සේ උඩින් වැටෙනකොට ඒ වතුර නිකන් දැන් දැකලා ඇතිනේ ජල පහරක් වැටෙනකොට ඒ ජල පහරේ උඩින් ඉඳලා එනකොට සුදු පාටයි. කන්දකින් වතුර පල්ලෙහාට වැක්කිරෙනකොට දිය පීල ඒක සුදු පාටයි. දුරට සුදු පාටයි. ඒ වගේම තමයි ශබ්දයක් තිබෙනවා ළඟට ගියාම. ඒක ශබ්දයක් තිබෙනවා හරි අමුතුයි. ඒකටත් ඇත්ත වශයෙන්ම දිය ජලයේ ගලාගෙන යෑමක් තමයි. ඒක හැබැයි ඒ ජල පහරකට ඒ උඩින් වැටෙන්නා වූ දිය පීල්ලකට එහෙම නැත්නම් ජල පහරකට අපි ගලක් එහෙම ගැව්වම එතන පේන්නේ නිකන් අමුත්තක් නැහැ. ගලක් අපි ඒ වතුර පහරට ගැවුවම අමුත්තක් නැහැ. දැන් මේ ජල පහර වැටිලා නිකන් සමහර තියෙනවා මේ ජලය නිකන් ගලාගෙන යනවා. නිකන් සම පොළොවක වගේ එහෙම නැත්නම් උඩින් වැක්කිරෙන්නේ නැතුව නිකන් සමව ඔය ගඟේ වගේ නිකන් නිශ්චලව ගලාගෙන යනවා. හැබැයි එතනක් තිබෙන්නේ ගලා යෑමක්. අර කන්දෙන් වැටෙන එකත් වතුර ගලා වැටීමක්. අපි දැකලා තියෙනෝනේ සමහර වෙලාවට රැලි නැතුව නිකන් ඔය ඇල්වේවල් වල හිමීට ගලාගෙන යන වතුර ඒත් ගලා යෑමක්.
හැබැයි මේ හිමීට සමව ගලාගෙන යන වතුරකට ගලක් ගැහුවම ඒකේ වෙනසක් තියෙනවා. අර දිය පීලට ගලක් ගැහුවම ඒ වෙනස හිතින්නේ නැහැ. හේතු එතන ක්‍රියාකාරීත්වය වැඩි. මෙතනත් ගලාගෙන ගියාට සමහරට අර රවුමට යනවා, වේව්ස් යනවා, මේ ගලක් ගැහුවම වටේට විහිදලා යනවා. හැබැයි වතුරත් ගලාගෙන යනවා. ওই වගේ එකක් තියෙනවා. වතුර ගලාගෙන මේ හිමීට යනකොට. ඔය වගේ තමයි වතුර පහර සම බිමක සම ඇලක හිමීට ගලාගෙන යනවා වගේ තමයි අපේ භවංග ප්‍රවාහය. ඒක හරි ලස්සනට ලතාවකට එක ගානට ගලාගෙන යනවා. ඔය ගලාගෙන යන හිත් හැම එක්කෙනාගේම තියෙන තේරෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා කියලා. අර සද්දේ නෑනේ. උඩින් ජලයේ වැටෙනවා වගේ. මෙහෙම එකක් තියෙනවා. මේ කතා කරන වචන ටික ඔක්කොම මේ ශබ්ද ටික ඔක්කොම අර හිමීට ගලාගෙන යනවා වගේ පහළ වෙන ඒ භවාංග හිත්වල තමයි වදින්නේ. ඒ භවාංග හිත්වල වැදිලා හැබැයි ඒක එතනින් කැඩිලා මේ පැත්තට එනවා. මේ සද්දය අහන්න එනවා. මේ සද්දය ගැන හිතන්න එනවා. මේ බණ අහන්න එනවා. මේ බණ හිතන්න එනවා. ඒ නිසා දැන් ඒ එනකොට මේ විදිහටයි ওই වැඩේ සිද්ධ වෙන්නේ. බලන්න දැන් මම කතා කරන වචනයක් පාසාම වෙන්ව හඳුනා ගන්න පුළුවන්. ඒ වෙන්ව හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ සෑම වචනයකටම තේරුම් ගැනීමට හිත වෙන් කරලා දෙන ගතියක් තියෙන එක වෙන්නේ භවංගේ. චිත්ත වීති හොගාල යනවා. ඉස්සර වෙලාම භවංග සිත ඊට පස්සේ භවංග චලනය ඊට පස්සේ භවංග උපච්ඡේදය ඊළඟට පංචද්වාරාවර්ජන සිත ඒක ආවර්ජන සිතක් පංචද්වාරාවර්ජන හිත ඊළඟට සෝත විඥානය පස්වෙනි එක දැන් බලන්න හිත් පීඩි ආපු තාලේ නැවත අපි ආපහු යන් භවංග සිත තිබුණා ඒකේ හෙළුණා භවංග චලනය දෙකයි භවංගයේ බිඳී ගියා භවංග උපච්ඡේදේ වුණා 3යි පංචද්වාරාවර්ජන වුණා 4යි ඊට පස්සේ සෝත විඥානය සිද්ධ වුණා 5යි ඊළඟට සම්පටිච්ඡන කියලා ඒ අහපු සද්දය දැන් ওই සද්දය මං කතා කරන සද්දේ ඇහෙන්නේ එහෙම නැත්නම් ඒක ගැන දැනගන්න හිත තමයි ඔය සෝත විඥානය කියලා කියන්නේ. ඉතින් මේ ශබ්ද ටික ඉස්සරලා සෝත විඥාණයෙන් දැනගන්න හැරිලා ඉතින් මේ අල්ලලා දෙන්න එපායි. දැන් ඒ අහන ශබ්ද පිළිගන්න හිත සම්පටිච්ඡනය. ඊළඟට මම මේ කියපු ශබ්ද පිළි අරගෙන ඒවා හොයන බලන හිත විමර්ශනය කරන පරීක්ෂා කරන හිත සංකීර්ණයි. ඊළඟට සොයා බලලා මොකක් හෝ දෙයක් මේකයි කියලා තීරණය වී යන්නා වූ හිත වොතපනේ කියන තීරණය දෙන හිත. පිළිගන්නා හිත සම්පටිච්ඡනය, සොයා බලන හිත සම්තීරණය, සොයා බලා යම්කිසි තීරණයක් වී යන ගතිය තියෙන හිත වොතපනේ. ඊළඟට තිබෙනවා ජවන් හිත අතක්. ඒ ජවන් හිත හත ඊළඟට යනවා. ඊළඟට මේක කාමාවචර නිසා තදාරම්මන යනවා. ඊළඟට නැවත ආපහු භවංගයට යනවා. දැන් මේ බණ අහන වෙලාවේදී ඔය ක්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. බණ අහන වෙලාවේ ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. දැන් ගොඩාක් මේ චිත්ත වීති කඩාගෙන එනවා මේකට. ගොඩාක් චිත්ත වීති හූගාලා එනවා. ඊළඟට තව වැඩක් සිද්ධ වෙනවා. දැන් අපේ මේ පින්වතුන්ගේ හිතවල ඔය සිත් පෙළවල්
ওই විදිහට යනවා. ඊළඟට තව එකක් යනවා. දැන් මේවා අහන හිත්නේ. ඒ කියන්නේ ශබ්දය අහන්න විතරනේ මේ චිත්ත වීති යන්නේ. සෝත විඥානේ ඇති සිත් යන්නේ ශබ්දය අහන්න. හැබැයි ඒ ශබ්ද ටිකෙන් කියලා දීපු දෙයක් තියෙනවා. මේ ශබ්ද වලින් මේ කියලා දෙන තව දෙයක් තිබෙනවා. අර්ථයක් තිබෙනවා. තේරුමක් තිබෙනවා. යම්කිසි ධර්මයක් තිබෙනවා. ඒ ධර්මය කුමක්දයි කියලා නැවත හිතාගෙන යන්නා වූ මනෝද්වාරික සිත් තියෙනවා. ඒවත් මේ පින්වතුන්ගේ හිත වැඩ කරනවා. මනෝද්වාරික හිතක් කියන්නේ ඒ කියන්නේ චිත්ත පෙළක් භවංග සිත තියෙනවා. භවංග සිතෙන් පස්සේ භවංග චලනය භවංග උපච්ඡේදය. ඔය විදිහට භවංග චලන භවංග උපච්ඡේද කියන සිත් තුන පහළ වුණාට පස්සේ මනෝද්වාරාවජන සිතක් පහළ වෙනවා. හොඳට බලන්න ඉස්සෙල්ලා පංචද්වාරාවජන වුණා. දැන් හිතන නිසා මනෝද්වාරාවජන සිත පහළ වුණා. ඊළඟට මනෝද්වාරාවජනයට පස්සේ මනෝද්වාරික ජවන් 7ක් පහළ වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ සද්ධාරම්මන කියලා නවතිනවා. දැන් ඔය සිද්ධිය ඇවිල්ලා මනෝද්වාරිකයි. දැන් අපේ මේ පින්වත් හැම දිනාටම අහගෙන ඉන්න සෑම දිනාටම වෙන මොනව නැතත් බණ අහන්න මේ වර්ග දෙක ඕනේ. පංචද්වාරාවජන සිත් පේලි ඕනේ. මනෝද්වාරාවජන සිත් පේලි ඕනේ. හැබැයි එහෙම තියෙනවායි කියලා දැනගන්නෙත් මෙහෙම කියලා දුන්නොත් විතරයි. දැන් බලන්නකෝ තමන් අහනවා හිතින් හිතනවානේ. අහනවා හිතනවා හිතින් විමර්ශනය කරනවා ආය අහනවා ආය හිතනවා. ඔය දෙක තමයි මේ බණ ඇසීම තුළ සිද්ධ වෙගෙන යන්නේ. දැන් සිත් පේලි දෙකක් කිව්වනේ. ඒ සිත් පේලි දෙකේ හොඳට බලන්න සිත් පේලි දෙකේ පළවෙනි එක අහන හිතනේ. අහන හිත් පේලියනේ. ඒකේ තියෙන භවංගේ තිබුණ භවංග චලනය වුණා, භවංග උපච්ඡේදය වුණා, පංචද්වාරාවජන වුණා, චක්සෝත විඥානය වුණා, සම්පටිච්ඡේදය වුණා, සම්තීර්ණය වුණා, වොත්තපණිය වුණා, ජවන් 7ක් ගියා, තදාරම්මන ගියා. ඔන්න භවංගයට ගියා. දැන් මේ ශබ්දය අහන්න. දැන් මේ ශබ්දය කාටවත් අහන්න බෑ. මේ ශබ්දය වදින ශබ්දයක් කරනකොට ඒ ශබ්දය පැත්තට එන්න භවංග කියලා හිත් පේලියක් භවංග කියලා එහෙම වැඩ කරන හිතක් අපේ මේ අහගෙන ඉන්න හැම දිනාගේම හිතල භවංගය කියලා එකක් තිබුණේ නැත්තම් මේ සද්දය මං කොච්චර කෑගගා හිටියක් යන්නේ කොහේ යන්නද මේ කතා කරන කොම ওই පැත්තට ගිහිල්ලා මේ පින්වතුන්ගේ හිතට වදින්නේ එහෙම නැත්නම් ඔය හිත ටික මේ සද්දයේ පැත්තට එන්නේ භවංග තිබුච්ච හින්දායි. දැන් භවංගයට පස්සේ සිද්ධ වෙන හිතක් තියෙනවනේ. ඒකට කියනවනේ භවංග චලනය කියලා. භවංග හෙල්ලෙන්න හරි මොකක් භවංගයක් තියෙන්න එපාය. භවංග චලනය කියලා කියන්නේ මේ සද්දේින්ද හෙල්ලෙනවා කියන එක. මේ ශබ්දය නිසා හෙල්ලෙන්න නම් හෙල්ලෙන්නේ මොකද්ද? භවංග හිතනේ. භවංග හිතක් තියෙන්න එපාය හෙල්ලෙන්න. ඒක නිසා භවංගයට පස්සේ හෙල්ලෙන සිතක් තියෙනවා. භවංගේ තිබිච්ච හින්දා තමයි ඒ සෙලවන සිත පහළ වෙන්නේ. හරියට වතුරකට මොකක් හරි දැම්මම අර රිපල් යනවනේ. වතුර සමව හිමීට ගලාගෙන යන ගඟක ඔය නිස්පාසී නිස්කලංකව ගලාගෙන යන ගඟකට ගලක් දැම්මම ඒක රැලි යවන්න වගේ භවංගයේ
හෙලවෙන්න භවංගයක් තියෙන්න එපායි. දැන් අපි ගලක් දැම්මම වතුරට ඒ රැලි යන්නේ වතුරක් කියලා එකක් එහෙම තිබිච්ච නිසානේ. වතුර නැත්තම් මොන රැලි යන්නද? එතකොට රැලි යන්න හේතුනේ වතුරක් හිමීට ගලාගෙන යන වතුරක් තිබිච්ච හින්දායි. යන්නේ ඒ වගේ භවංග සිත තිබිච්ච හින්දා තමයි භවංග චලනය උනේ. භවංග චලනය වෙලා තමයි භවංගේ බිඳී යන්නේ උපච්ඡේදය වෙන්නේ. භවංගේ සෙලුණේ නැත්තම් උපච්ඡේදය වෙන්න බෑනේ. එතකොට ඒ උපච්ඡේදනේ බිඳී ගිය හින්දා තමයි නැති වෙච්ච හින්දා තමයි පංචද්වාරා වජන සිත පහළ වුනේ. පංචද්වාරා වජන හිත හින්දා තමයි ඒකක් පහළ වෙච්ච හින්දා නිසා තමයි මේ සෝත විඥානය කියන එක පහළ වෙන්නේ. දැන් මේ හැම එක්කිනාගේම හිතවල මේ ශබ්දය හරහා එනකොට හැම වෙලාවෙම සෝත විඥානයේ ශබ්දය දැනගන්නා වූ හිත පහළ වෙන්නේ පංචද්වාරා වජන සිතකට පස්සෙමයි. පංචද්වාරා වජන සිත පහළ වුණේ නැත්තම් මේකේ ඉන්නේ සෝත විඥාන හිත, ශබ්දය අහන හිත. ඒ ශබ්ද ආන හිතට පස්සේ එහෙම හිතක් ශබ්දය අහන හිතක් පහළ වෙච්ච හින්දා තමයි අර ශබ්දේ පිළිගන්න හිත පහළ වෙන්නේ. ඒ ශබ්දයක් ඇහුනේ නැත්තම් ඒක මොකද්ද කියලා බාරගන්න පිළිගන්න විමර්ශනය කරන්න හිත පහළ වෙන්නේ නැහැ. සම්පටිච්ඡනේ කියන පිළිගන්න හිත පහළ වෙච්ච හින්දා තමයි ඒක විමසන හිත පහළ වෙන්නේ. විමසන හිත පහළ වුණාට පස්සේ තමයි ඒ ගැන මෙහෙමයි කියලා තීරණය වෙන හිත පහළ වෙන්නේ. එහෙම තීරණ වුණාට පස්සේ තමයි ජවන් හිත පහළ වෙන්නේ. ඒකේ රස විඳීමක්, ඒක වින්දනය කිරීමක් හැටියට. ඒක නිසා තමයි සදාරම්මණයක් පහළ වෙන්නේ. එහෙම චිත්ත නියාමයට අනුව එහෙම පීලියක් ගිහිල්ලා තමයි ගියේ හින්දා තමයි නැවත භවංගේ කියන්නේ. ආන්නේ ඒ වගේ. දැන් තව එකක් තියෙනවා. ඒ තමයි අපේ මොනාහරි දෙයක් අතින් ගන්න ඕන නම් අත දිගෑරියා ගත්ත තමන්ගේ පැත්තටම නමා ගන්නවා. අත දිගහැරියා ගත්ත තමන්ගේ පැත්තටම නමා ගන්නවා. එහෙම එකක් නෑ අපේ මේ අතින් ගැනීම හැම වෙලාවෙම අත තමන්ගේ පැත්තට. දිගහැරියා ගත්ත තමන්ගේ පැත්තට නැමුණා. ඒ වගේ භවංග සිතින් ආපු භවංග සිතින් දිගහැරී ගියා වූ සිත් පේලියක් හරි ලස්සනට ගානට ගිහිල්ලා භවංගෙන් වෙන් වෙලා යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ කරලා ආපහු භවංගයේම නවතිනවා. දැන් මේක හොඳටම දැනගන්න මේ හිත් පේලියට තිබෙනවා නම් මම කිව්ව තව එකක් මේ පොකුරු ධර්ම තියෙන කියලා. පොකුරක් කියලා කියන්නේ භවංගයේ තිබෙන නාම පොකුරක්. හැබැයි භවංග සිත කියනකොට අපි චෛතසික ගැන එහෙම වැඩිපුර කතා කරන්නේ නැහැ. හැබැයි තියෙනවා. දැන් මේ භවංග යන්නේ ඒ භවංග සිතට අනුකූලව පහළ වෙන්නා වූ හරිම සෞම්‍ය වෙච්ච චෛතසික ධර්මات එක්ක පොකුරක් යන්නේ. භවංග සිතයි චෛතසික ධර්ම සමූහයකුයි. දැන් එතන දාම් පොකුරක්නේ, නාම ධර්ම පොකුරක්නේ, චිත්ත චෛතසික ධර්ම සමූහයක්නේ. ඒ භවංග සිත ඇවිල්ලා ඒකට කියනවා විපාක සිත කියලා. ඒ විපාකය ඇවිල්ලා තව වචනයක් ඕකට කියනවා මතක තියාගන්න අව්‍යාකෘතය කියලා. භවංග සිත ඇවිල්ලා අපේ හිතේ මූලසිත භවංග සිත ඒක ඇවිල්ලා විපාක සිතක්. ඒක හරිය හොඳ හිතක්. විපාකයක් නේ. කලබල මොකක්වත් නැහැ. අර ගංගාවක් ලතාවකට සද්දයක් නැතුව කාටවත් සද්දයක් කරදරයක් කරන්නේ නැතුව හොරින් ගලාගෙන යනවා වගේ. මේ භවංගය යනවා. ඒකින්ද මේ භවංග සිත විපාක හිතක්. ඒ වගේම තමයි ඒකට කියනවා මේ අපි කතා කරන අනන්ත ප්‍රත්‍ය යටතේ අව්‍යාකෘතයක් කියලා. අව්‍යාකෘතයක්.
විපාක අව්‍යාකෘතයක්. ඊළඟට ඒ භවංග හිතට කියනවා අව්‍යාකෘතයි. ඊට පස්සේ පහළ වෙනවා භවංග චලනය, භවංග උපච්ඡේදේ. ඒවත් ඇවිල්ලා භවංගයේම අවස්ථා තුනක් නිසා අව්‍යාකෘතයි. ඊළඟට පහළ වෙනවා පංචද්වාරාවජ්ජන සිත. මේ පංචද්වාරාවජ්ජන සිත මොන හිතක්ද? වර්ග තුනක් තියෙනවනේ සිත් වර්ග. සිත් වර්ග තුනක් තියෙනවා. මතක ඇති. අපි කතා කළා මේ ඔයිඩින් ඔය විදිහට මතක් කරගෙන ආපහු වෙන්න චිත්ත වීතියට. අපි කතා කර හිටියේ අර චිත්ත වීතිය දිහා. දැන් ඒකේ පළවෙනි එක විපාක අව්‍යාකෘතය. භවංගසිත. භවංග චලනේ විපාක අව්‍යාකෘතය. භවංග උපච්ඡේදයේ විපාක අව්‍යාකෘතය. ඊළඟට පංචද්වාරාවජන සිත ක්‍රියා අව්‍යාකෘතය. ඔක ක්‍රියාසිතක්. ඊළඟට සෝත විඥානය. දැන් මේ බණහන වෙලාවේ මේ පින්වතුන්ගේ හිතේ පහළ වෙන සෝත විඥානය විපාක සිතක්. ඒකට කියනවා විපාක අව්‍යාකෘත සිත කියලා. විපාකය අව්‍යාකෘතයක්. ඊළඟට සම්පටිච්ඡනය. සම්පටිච්ඡනයත් ඇවිල්ලා අව්‍යාකෘතයක්. කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. ඊට පස්සේ සම්තීරණයත් අව්‍යාකෘතයි. වෝත්තපන්නයත් අව්‍යාකෘතයි. දැන් මේ පීලියටම එන්නේ මොනවද? අව්‍යාකෘත ටිකක්නේ. දැන් බලන්න භවංගෙන් පටන් ගත්තේ. භවංග සිත අව්‍යාකෘතයි. භවංග චලනය අව්‍යාකෘතයි. භවංග උපච්ඡේදය අව්‍යාකෘතයි. ඊළඟට පංචද්වාර ආවර්ජනය අව්‍යාකෘතයි. ඊළඟට සෝත විඥානය අව්‍යාකෘතයි. ඊළඟට සම්පටිච්ඡනය අව්‍යාකෘතයි. සම්තීර්ණයත් අව්‍යාකෘතයි. වෝත්තපණයත් අව්‍යාකෘතයි. අව්‍යාකෘතය කියලා කියන්නේ මේවා ක්‍රියා හෝ විපාක හෝ වේවා මේ වගේ ඉස්සරහා මොකක්වත් ආයේ කරන්න උපදවන්න බෑ. මේ ඉස්සෙල්ලා එක ප්‍රතිඵලයක් හැටියට සමහර ඒවා පහළ වෙන්නේ. ඊට පස්සේ ජවන් පහළ වෙනවා. වෝත්තපණෙන් පස්සේ ජවන් පහළ වෙනවා. ඒ ජවන් ඇවිල්ලා ඒවා අව්‍යාකෘත වෙන ඒව නෙවෙයි. ඒවට කියන්නේ අව්‍යාකෘතය කියලා. ජවන් ඇවිල්ලා එක්කෝ කුසල් එහෙම නැත්නම් අකුසල. දැන් මේ ජවන් ටික අව්‍යාකෘත කතාව දාන්නේ. තදාරම්මන දෙකක් යනවා. ජවන් වලින් පස්සේ. ඒවට කියනවා විපාක අව්‍යාකෘතය කියලා. ඊළඟට භවංග යනවා. අව්‍යාකෘතයි. මේක හොඳට හිතේ ඇඳ ගන්න මේ පින්තූරේ. දැන් බලන්න අනන්තර ප්‍රත්‍යයට යන්න බලන්න. අනන්තර ප්‍රත්‍ය ගැන කියනකොට දැන් මේ කතා කරන්නේ භවංගසිත තිබිච්ච හින්දා තමයි හෙළවි ගියේ. හෙළවිච්ච හින්දා තමයි බිඳී ගියේ. බිඳී ගියේ හින්දා තමයි අර පංචද්වාරාවජන සිත පහළුනේ. ඒක නිසා තමයි සෝත විඥානේ පහළ වෙන්නේ. ඒක නිසා තමයි සම්පටිච්ඡනේ. ඒ නිසා තමයි සම්තීරණේ. ඊළඟ නිසා තමයි වොත්තපනේ. ඒ නිසා තමයි ජවන්. ඊළඟට ඒ නිසා තමයි මේ තදාරම්මනේ. ඒ නිසා තමයි භවංග පහළ වෙන්නේ. දැන් මේකේ තිබෙනවා අනන්ත ප්‍රත්‍ය කියලා කියන්නේ භවංගයට පසුව හෙළවන සිත භවංගයේ නිසා භවංගේ හෙළවෙනවා. ඒක නිසා ඒකට කියනවා අව්‍යාකෘතයක් නිසා අව්‍යාකෘතයක් පහළ වීමේ අනන්තර ප්‍රත්‍ය කියලා. ඊළඟට භවංග චලනයේ පහළ වෙනවා. එයින් පස්සේ භවංග උපච්ඡේදය සිද්ධ වෙනවා. භවංග චලනයෙන් පස්සේ උපච්ඡේදයේ සිද්ධ වෙන ඒකට කියනවා අව්‍යාකෘතයක් කියලා. අව්‍යාකෘතෙන් අව්‍යාකෘතය. ඊළඟට භවංග ඉවරයි. භවංගයෙන් ඉවර වෙච්ච ගමන්ම පංචද්වාරාවජන සිත පහළ වෙනවා. ඒකට කියනවා අව්‍යාකෘතේ නිසා විපාක අව්‍යාකෘතයක් නිසා පහළ වෙන්නා වූ ක්‍රියා අව්‍යාකෘතය කියලා. ඊළඟට පංචද්වාරාවජනේ
ක්‍රියා ව්‍යාකෘතිය නිසා නැවත විපාක ව්‍යාකෘතියක් වෙනවා සෝත විඥානය. සෝත විඥාන නිසා නැවත විපාක එකක් වෙනවා අව්‍යාකෘතියක්. ඒකට කියනවා සම්පටිච්ඡ සම්තිරණය. ඊට පස්සේ වොත්තපණේනවා ක්‍රියා ව්‍යාකෘතියක් වෙනවා. ඒක විමර්ශනය කරන වොත්තපණ සිත. ඊට පස්සේ පහළ වෙනවා ජවන්. ඒවා අව්‍යාකෘත නෙවෙයි. දැන් මෙතෙන්ට එනකොටම පහළ වෙනවා මේ පේලියක්. අව්‍යාකෘත ධර්ම පේලියක් වෙලා අව්‍යාකෘතයෙන් ඊළඟට පහළ වෙනවා කුසල හෝ අකුසල. ඒ නිසා මේ අපි ඉස්සරහදී ඉගෙන ගන්නකොට මේවා පේලියට ඉගෙන ගන්නවා. දැන් මේ චිත්ත නියාමයට අනුකූලව අනන්තර ප්‍රත්‍යය කියලා කියන්නේ සමානන්තර ප්‍රත්‍යය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හිතක් පහළ වෙනවනේ. අපි යන් අවසාන භවංග හිතට. ඒ කියන්නේ ওই චිත්ත වීතියක අවසාන භවංගයට ගියාම ඊ භවංග හිතේ අවසාන භවංගේ ඇයි භවංගේ පටන් ගත්තේ අලුතෙන් අතින්ද ගිහිල්ලා හේතුව තදාරම්භණයෙන් පස්සේ. ඇයි දෙවෙනි තදාරම්භණයෙන් ඇති වුනේ පළවෙනි තදාරම්භණය නිසා. පළවෙනි තදාරම්භණය පහළ වෙන්නේ 7 වෙනි ජවනය නිසා. 7 වෙනි ජවනයේ පහළ වෙන්නේ 6 වෙනි ජවනය නිසා. 6 වෙනි ජවනයේ පහළ වෙන්නේ 5 වෙනි එකක් තිබෙච්ච නිසා. 5 වෙනි ජවනයේ පහළ වෙන්නේ 4 වෙනි ජවනය නිසා. 4 වෙනි ජවනයේ පහළ වෙන්නේ 3 වෙනි ජවනය නිසා. 3 වෙනි ජවනයේ පහළ වෙන්නේ 2 වෙනි ජවනයක් තිබෙච්ච නිසා. 2 වෙනි ජවනයේ පහළ වෙන්නේ 1 වෙනි ජවනය නිසා. 1 වෙනි ජවනයේ පහළ වුණේ වොත්තපණසිත නිසා. වොත්තපණේ පහළ වුණේ තීරණයේ වන්නා වූ විමසන සම්තිරණය නිසා. සම්තිරණේ පහළ වෙන්නේ සම්පටිච්ඡනේ නිසා. සම්පටිච්ඡනේ පහළ වෙන්නේ මේ පිනතුන් අහන සද්දේ ගන්නා වූ සෝත විඥාන නිසා. සෝත විඥානේ පහළ වෙන්නේ පංචද්වාර ආවර්ජන නිසා. පංචද්වාර ආවර්ජනේ පහළ වෙන්නේ භවංග උපච්ඡේදේ නිසා. භවංග උපච්ඡේදේ පහළ වෙන්නේ භවංග චරණය නිසා. භවංග චරණේ පහළ වෙන්නේ භවංගේ නිසා. ආපස්සට ගිහිල්ලා බැලුවොත් එහෙනම් භවංගේ පහළ වුණේ පටිසන්ධි නිසා. දැන් මේකේ තිබෙනවා පස්සේ පහළ වෙන්නා වූ සිත් පෙළක් සිත් තියෙනවා. ආන්න ඒ සිත් හරි ගානට පසුව පහළ වෙන්නා වූ සිත පහළ කිරීමට මුලින් පහළ වෙච්ච හිතේ තිබෙනවා නිකන් අමුතු ගැම්මක් දෙන. අමුතු විදිහේ නිකන් මේ බහැපන් ඉස්සරහට. මෙතෙන්ට ඵලයන්. දැන් පහළ යන් කියලා අර කියන්න වගේ නිකන් ඉස්සෙල්ලා පහළ වෙන්නා සිත්තේ තියෙන පසුව හිතක් පහළ කිරීමට නිකන් ගැම්මක් කළලා දෙන්නා වූ ගතිය. ආන්න ඒ ශක්තියට කියනවා මොකද්ද? අනන්තර ප්‍රතිශක්තිය කියලා. අනන්තර ප්‍රතිශක්තිය. ඒ අනන්තර ප්‍රතිශක්තිය ඒ හිතෙත් තිබෙනවා. ඒ වගේම චෛතසික ධර්ම වල ගැබ්බලා තියෙන. ඒ පොකුර තමයි අනිත් ධර්මයන්ට බලපෑම් කරන්නේ. දැන් මෙන්න මේ අනන්තර ප්‍රත්‍ය එකක්. අනිත් එක තමයි දැන් මේ සමානන්තරේ තේරුම් ගන්න පුළුවන් ඕකේ මේ විදිහට. ඒ තමයි දැන් ඔය යන රටාවක් තියෙනවනේ. ඔකට කියන චිත්ත නියාමය කියලා. යන රටාවක්, පෙළ ගැහි යන රටාවක්. දැන් භවංග උපච්ඡේදේ වුණාට පස්සේ පංචද්වාරාවජනේ ගාවට නිකන් වොත්තපණේ වගේ ආවොත් මොකද වෙන්නේ? ගැළපීමක් තියෙනවය. පංචද්වාරාවජනේ පස්සේ සෝත විඥානේ පහළ වෙන්නේ නැතුව ශබ්ද අහන හිත, ශබ්දේ දැනගන්න හිත පහළ වෙන්නේ නැතුව නිකන් ශබ්දේ තීරණය කරන හිත එනවා. එන්න පුළුවන්ද? වෙන්නේ නැහනේ. ඒක ගැළපෙන්නේ නැහනේ. තීරණයේ වෙන්න නම් යම ඒක හොඳද නරකද කියලා කළුද සුදුද කියලා නරකද හයියද කියලා ඉස්සෙල්ලා තීරණයක් කරන්නේ යම්කිසි විමර්ශනයේ වීමකින් පසු. ආනේ නිසා හැම වෙලාවෙම මෙන්න මේ විමර්ශනය කරන්නා වූ හිතට පස්සේ තමයි වොත්තපනේ කියන තීරණයේ හිත පහළ වෙන්නේ. ඒක නිසා ඒ විදිහට හරියට ගැළපෙන
එතනට සුදුසු, එතනට ගැළපෙන, එතනට නියම, එතනට ඇත්ත සාධාරණ සිත පහළ කරලා දෙන ගතියට කියනවා මොකද්ද? සමානන්තර ස්වභාවය කියලා. නියම සිත ගෙනල්ලා දෙනවට කියනවා සමානන්තරය පහළ කරනවා කියලා. ඒ වගේම තමයි තමන්ගෙන් පස්සේ එතෙන්ට අඩුවක් වෙන්න නොදී මොකක් හරි බාධකයක් බිඳී යෑමක් සිද්ධ වෙන්න නොදී ඉස්සරහට හිතක් නිකන් අතහැරලා දානවා. තමන් නැති වෙනවා. තමන් මැරී යනවා. හැබැයි මැරී යන්නේ ඒ එක්කම මම මැරී ගියත් ඔහේ ජීවත් වෙන්න ඕනෑ කියනවා වගේ දෙවෙනි සිතට ගැම්මක් අල්ලලා දීලා. ආන්න ඒ දෙවෙනි සිතට අල්ලලා දෙන ගැම්මට කියනවා අනන්තර ප්‍රතිස්වභාවය කියලා. දැන් තමන් පහළ වෙලා මැරිලා යනවා හිත. හැබැයි ඉස්සරහා පහළ වෙන හිත නිකම්ම හිතක් නෙවෙයි තැනට ගැලපෙන හිතක්. ආන්න ඒකට කියනවා සමානන්තර ස්වභාවය කියලා. අන්න ওই විදිහට සිත් පීඩි දෙක අනන්තර ප්‍රත්‍යය සහ සමානන්තර ප්‍රත්‍යය. මේකේ තව එකක් කිව්වා අනන්තර සමානන්තර ස්වභාවයෙන් නැති හිතුත් තියෙනවා. ඔක්කොම නෙවෙයි. අනන්තර ස්වභාවය සමානන්තර ස්වභාවය තියෙන හිත් තියෙනවා. ඒක නිසානේ දිගට මේක පහළ වෙන්නේ. දැන් අපි හිතමු බලන්න මේ බණ අහනවනේ. ඒ බණ අහනකොට මේ බණ අහන හැම එක්කිනාගේම මේ ආගෙන ඉන්න හිතවල අනන්තර ස්වභාවය තියෙනවා. ඒ අනන්තර ස්වභාවය තියෙන තමයි තමන් දෙයක් අහලා හිතලා ඉවර වෙනකොටම තව එකක් ඔන්න ටක් ගාලා මතුවෙලා. ඉස්සරලා හිත තිබිච්ච හින්දායි එහෙම වෙන්නේ. දැන් ඒක මැරි කියනකොට තව එකක් පහළ වෙනවා. ඒක නිසා මේ බණ අහන හැම කෙනාගේම හිතවල හැම හිතකම පහළ වෙන හැම හිතකම තිබෙනවා අනන්තර ස්වභාවය. අනන්තර ප්‍රතිශක්තිය තිබෙනවා. අනන්තර ප්‍රතිශක්තිය තිබෙන සමානන්තර ප්‍රතිශක්තිය තියෙන. ඒක නිසා තමයි පස්සේ හිත පහළ වෙන්නේ. ඒක නිසා තමයි බණ අහන ඊට පස්සේ ඒවා හිතවන හිත පහළ වෙනවා පස්සේ. ඒක නිසා කියන පළමු සිත ඇවිල්ලා අනන්තර ප්‍රත්‍ය ශක්තිය තියෙන සිත ඊට පස්සේ පහළ වෙන සිත ප්‍රත්‍ය උප්පන්න සිත කියලා. භවංග සිත අනන්තර ප්‍රත්‍ය යුක්තයි. භවංග චලනය ප්‍රත්‍ය උප්පන්නයි. භවංග චලනය ප්‍රත්‍ය ශක්තිය යුක්තයි. භවංග උපච්ඡේදය ප්‍රත්‍ය උප්පන්නයි. ඊළඟට භවංග උපච්ඡේදය ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ඒක නිසා තමයි පංචද්වාර ආවර්ජනය වෙන්නේ. පංචද්වාර ආවර්ජන හිත ප්‍රත්‍ය උප්පන්නයි. ওই විදිහට පස්සේ පහළ වෙන්න සෑම සිතක්ම ප්‍රත්‍ය උප්පන්න සිතක් ඒ චෛතසික ධර්මات එක්ක. සමානන්තර ප්‍රත්‍ය ගත්තන් පස්සේ පළමුවෙන් පහළ වෙන්නා වූ සිත සමානන්තර ප්‍රත්‍යයයි ඊට පස්සේ පහළ වෙන්නා වූ හිත සමානන්තර ප්‍රත්‍ය උප්පන්නයයි. හැම වෙලාවෙම ඊළඟට සුසු හිතක් පහළ කරන්නට උදව් කරනවා. අනන්තර ප්‍රත්‍ය සමානන්තර ප්‍රත්‍ය. මම කිව්වා මේක නැත්තේ කොහෙද කියලා. ඇත්තට අනන්තර සමානන්තර භාවයේ නැත්තේ සිත් පහළ කරන්නට නැවත තමන්ගෙන් පස්සේ සිතක් පහළ කරගන්නට බැරි එකම එක හිතයි තියෙන්නේ. තමන්ගෙන් පස්සේ අනන්තර ප්‍රත්‍ය වෙනවා සමානන්තර ප්‍රත්‍ය වෙන තුන් ආකාරයකට. එක්කෝ තමන්ගෙන් පස්සේ කුසල හිතක් හදලා දෙනවා. එක්කෝ තමන්ගෙන් පස්සේ අකුසල හිතක් හදලා දෙනවා. එහෙම නැත්නම් තමන්ගෙන් පස්සේ අව්‍යාකෘතයක් හදලා දෙනවා. ඒ අව්‍යාකෘතය ක්‍රියා අව්‍යාකෘතයක් වෙන්න පුළුවන්, විපාක අව්‍යාකෘතයක් වෙන්න පුළුවන්. කොහොම හරි තමන්ගෙන් පස්සේ අව්‍යාකෘතයක් හදලා දෙනවා. ඉතින් එකම එක හිතයි තියෙන්නේ තමන්ගෙන් පස්සේ කුසල අව්‍යාකෘතයක් හදන්නටත් අනන්තර ප්‍රත්‍ය ස්වභාවයේ නැහැ. සමානන්තර ගතියක් නැහැ. තමන්ගෙන් පස්සේ අකුසලයක් හදලා දෙන්නටත් අනන්තර සමානන්තර ශක්තිය නැහැ. තමන්ගෙන් පස්සේ අව්‍යාකෘතයක් හදලා දෙන්නටත් තම ශක්තිය නැහැ. ඒ
අනන්තර ශක්තිය නැති සමානන්තර ප්‍රත්‍ය ශක්තිය නැති එකම එක හිත තමයි එකම එක ආනුභව සම්පන්න හිත තමයි රහතන් වහන්සේගේ පරිණිරවාණය සිද්ධ වෙන්නා වූ තැන සිදුවෙන චුති චිත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු වෙන්න හේතු වුණේ ඔය සිත්තර තිබෙන්නා වූ අනන්තර ස්වභාවයේ සමානන්තර ස්වභාවයේ හේතු වුණා. ඒ කියන්නේ ප්‍රත්‍ය වුණා. දැන් ලෞතර බුදු බවට පත් වෙන්නේ ඒක හේතුකව නෙවෙයි. ලෞතර බුදු හිතක් පහළ වෙන්නේ ਸਰවචිතා ඥානෙ පහළ වෙන්නේ එකම එක ධර්මයක හේතු වෙලා හේතු ප්‍රත්‍ය වෙලා නෙවෙයි. හේතු ප්‍රත්‍යයේ තියෙනවා ආරම්භන ප්‍රත්‍යයේ තියෙනවා ඊට පස්සේ අධිපති භාවයේ තිබෙනවා අනන්තර ස්වභාවයේ තිබෙනවා සමානතර ස්වභාවයේ මහා හේතු ධර්ම රාශියකින් ප්‍රත්‍ය ධර්ම රාශියකින් හේතු වෙලා තමයි මේ ਸਰවචිතා ඥානෙ හරියට හිතේ පිබිදිලා එනවා වගේ මේක මතුවෙන්නේ. ඒක නිසා තමයි සාරා අසංකේය කල්ප ලක්ෂයක්ම පාරමී පිරුවනේ. යම් කිසි දවසක ලෞතර බුදුරජාණන් වහන්සේ පාරමී භූමියේදී හිතුවනම් බුදු වෙන්න ඕනෑ කියලා ඒ හිතපු වෙලාවෙ ඉඳලාම පස්සේ පහළ වෙච්ච සිත් ඔක්කොම අනන්තර භාවයේ දිදී අනන්තර ප්‍රතිශක්තිය ප්‍රත්‍යඋප්පන්නේ දිගටම ඇවිල්ලා නැවතිච්ච තැන තමයි මේ ਸਰවජතාඥා. ඉස්සර වෙලා ඒ විදිහට ශක්තියක් තිබුණානේ. දැන් මේ ලෞතර බුද්ධත්වයට පත් වුණා. තව එකක් තිබෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ඊට ඇත්තට මොකද්ද? ਸਰවජතා ඥානය කියන එක මේ කුසල් සිතක්ද නැත්නම් ඒක අකුසල් සිතක්ද නැත්නම් අව්‍යාකෘතයක්ද කියලා ප්‍රශ්නයක් එනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සර්වචතා ඥානය ඇත්තටම බැඳී තිබෙන්නේ කුසල් හිතකට නෙවෙයි. අකුසල් සිතකටත් නෙවෙයි. සර්වචතා ඥානෙ පිහිටන්නේ ක්‍රියාසිතකට. ඒ කියන්නේ සර්වචතා ඥානය ක්‍රියාසිතක් එක්ක තමයි තියෙන්නේ. එතකොට සර්වචතා ඥානය රහත් ක්‍රියාසිතක් එක්ක තමයි තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාසිත ඇවිල්ලා අව්‍යාකෘතයක් නේ. ඒක ක්‍රියා අව්‍යාකෘතයක්. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ තියෙනවා රහත් මාර්ග සිතයි රහත් ඵල සිතයි ඊට පස්සේ ක්‍රියාසිත. මේ ਸਰවචතා ඥානය අව්‍යාකෘතයක්. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ ਸਰවචතා ඥානෙ නෙවෙයිනේ ප්‍රතිසන්දිය ගත්තේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රතිසන්දිය ලබන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික කියන මේ විපාක සිතෙන් ප්‍රතිසන්දිය ලබන්නේ. මෛත්‍රී වඩලා තියෙනවා. සත්‍යයන් කෙරෙහි කරුණාවකින්නේ තුසිත දිව්‍ය ලෝකෙන් එන්නේ. තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා උන්වහන්සේ අර දෙවියන්ගේ ආරාධනාවක් ලැබලා සත්‍යයන්ට පිහිට වෙන්න මම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ මනුස්ස ලෝකයේ උපදිනවා ලෞතර බුදු වෙන්න කියන ඒ හිතත් එක්ක තමයි සත්ව කරුණාවෙන් තමයි මේ මනුස්ස ලෝකේ මහා මායා දේවියගේ කුසේ පිරිසිත ගන්න. ඒ පිරිසිත ගන්නේ මෛත්‍රිය මුල් කරගත්ත මෛත්‍රී ආරම්මණයක මෛත්‍රී පූර්වාංගම සෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංඛාරික කියන කාමාවචර විපාක සිතෙන් තමයි උන්වහන්සේ පිළිසිඳ ගන්න. ඒක තමයි ජවන් සිත. ඒ ජවන් සිත එකම එක වැඩයි කරලා දෙන්නේ ඒ තමයි උන්වහන්සේගේ ඊළඟ චිත්ත ප්‍රවාහය චිත්ත පරම්පරාව
තුසිත දිව්‍ය ලෝකෙන් අයින් කරලා අර මනුස්ස කාන්තාවක් මහා මායා දේවියගේ කුස ආශ්‍රිතව ඊට පස්සේ මනුස්ස ලෝකයට සම්බන්ධ කරලා දුන්නා. ඒ ප්‍රතිසන්දි ඉච්චරයි. ප්‍රතිසන්දියෙන් පස්සේ දිගටම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත් ගොඩ පහළ වෙනවා බුදුරජාණන් වහන්සේගේ බෝසත්ත්වයන් වහන්සේගේ හිතේ දිගට පහළ වෙන ජවන් සිත් වතේ. මේ ජවන් සිත් වශයෙන් පහළ වෙන හොඳ සැපවත් ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ බොහෝම කුමාර අවදියේ වුණත් බොහෝම හොඳට සැප සම්පත්තියෙන් හිටිය අර කුසල්සිතේ බලය නිසා. මේ විදිහට වැඩ ඉඳලා ලෞතර බුදු බවට පත් වෙලා අව්‍යාකෘතය සකස් කරගෙන නිර්වාණය කියන අව්‍යාකෘත ධර්මය අවබෝධ කරගෙන ඊළඟට උන්වහන්සේ පිරිනුවම් පානවා මල්ල රජදරුවන්ගේ සල්වයි වෙන්නේ. එතකොට පහළ වෙනවා අවසානම හිත් ටික. අවසානම හිත් ටික අවසානයේදී පහළ වෙන්නේ ඇත්තට මොකක්ද? අවසානයේ පහළ වෙන්නේ මාර්ගසිතක් නෙවෙයි. අවසානයේදී පහළ වෙන්නේ උන්වහන්සේට චතුත්ථ ධානික සිතක්. චතුත්ථ ධානික සිත ඇවිල්ලා ඒක ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන චතුත්ථ ධානික සිත් ඇවිල්ලා ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත චතුත්ථ ධානික ක්‍රියාසිත අව්‍යාකෘතය. අව්‍යාකෘත සිත පහළ වුණාට පස්සේ තමයි උන්වහන්සේගේ චුතිය සිද්ධ වෙන්නේ. චුතිසිත සිද්ධ වෙන්නේ ඇති වෙනවා. ඒක ඇවිල්ලා අව්‍යාකෘතය. ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කියන විපාක අව්‍යාකෘත සිතින් පස්සේ අන්න ඒ හිතේ අනන්තර ප්‍රතිශක්තිය නැහැ. අනන්තර ප්‍රතිශක්තියක් නැහැ, සමානන්තර ප්‍රතිශක්තියක් නැහැ. අනන්තර ප්‍රතිශක්තිය රහතන් ඒ බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබුණා නම් තව සිත් පහළ කරනවා. තව එතෙන්ට ගැළපෙන ඒවා හරිගස්සලා දෙනවා. හැබැයි රහත් හිතේ රහතන් වහන්සේගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ චුතිසිතේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරිකේ චුතිසිතේ අනන්තර ශක්තිය නැහැ, සමානන්තර ශක්තියක් නැහැ. හැබැයි ප්‍රතිසන්දිසිතේ තිබුණ අනන්තර ප්‍රතිශක්තිය සමානන්තර ප්‍රතිශක්තිය ඒක නිසා තමයි මේ භවංග පහළ වුනේ. ඊළඟට ඊට ඉස්සරලා තුසිත දිව්‍ය ලෝකයේ පහළ වුණානේ චුතිසිතක්. ඒ චුතිසිතට පස්සේ ප්‍රතිසන්දිසිත ඇති උනේ අනන්තර ශක්තිය සමානන්තර ශක්තිය තියෙන නිසා. ආන්න ඒ විදිහට තමයි මේ අනන්තර ප්‍රතිශක්තිය සමානන්තර ප්‍රතිශක්තිය අපි තේරුම් ගන්න මේ කතා කිරීමේදී කරුණු හතරක් තේරුම් ගන්න ඕනේ. මේ විස්තර කිරීමේදී යොදලා තිබෙන භාෂාව ඔය චිත්තචෛතසික කතාවේ නෙවෙයි තියෙන්නේ. දැන් අපි මේක මේ අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සහ පෙර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හරියට බෙදලා ඩීටේල් ගිහිල්ලා විස්තර කරලා තියෙන නිසා ඒව අනුසාරයෙන් තමයි මේ කතාව කියන්නේ. හැබැයි අනන්තර ප්‍රතිශක්තිය කියනකොට මෙහෙම කියනවා ওই චිත්ත වීති ගැන කියනකොට මෙහෙම එකක් තියෙනවා. පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කියලා තියෙනවා මිසක පුරිමා චිත්තචේතසිකා ධම්මා නැහැ. ඊළඟට කියනවා පුරිමා අව්‍යාකතා ධම්මා පච්චිමානං අව්‍යාකතානං ධම්මානං පළමියෙන් පහළ වෙච්ච අව්‍යාකෘත ධර්මයෝ පසුව පහළවන්නා වූ අව්‍යාකෘත ධර්මයන්ට අනන්තපත්‍යේන පත්‍යෝ කියලා. ওই විදිහටයි තියෙන්නේ. තව එකක් තිබෙනවා. ඒක නිසා මේ
කරුණු තුනක් තේරුම් ගන්න ඕන අපේ පින්වතුන් මේ භාෂාවට මේ ප ဋ ාණිය ඉගෙන ගැනීමට යනකොට කුසල ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒවා මෙන්න මේවා කියලා තේරුම් අරගෙන ඉන්න. අකුසල ධර්මය කියලා જાතියක් තිබෙනවා. මේවයි කියලා තේරුම් අරගෙන ඉන්න. අනිත් එක අව්‍යාකෘත ධර්ම කියලා කොටසක් තියෙනවා. ඒවා මේවයි කියලා තේරුම් ගන්න. අනිත් එක තමයි සිත් පීලියේ තිබෙනවා කුසල ධර්ම නමින් කතා කරන චිත්තචෛසිකයෝ අකුසල ධර්ම නමින් කතා කරන චිත්තචෛසිකයෝ අව්‍යාකෘත ධර්ම තිබෙනවා වර්ග දෙකක්. එකක් තමයි ක්‍රියා අව්‍යාකෘත චිත්තචෛසිකයෝ විපාක අව්‍යාකෘත චිත්තචෛසිකයෝ. අනිත් කාරණේ තමයි මෙතන භාවිතා කරන ඉස්සරහදී කන්දා කියලා වචනයක්. කන්දා කියලා කියනවා මේක මේ අනාගතයේදී යම්කිසි තැනක අපිට භාවිතා කරන්න පුළුවන් වෙයි පුරිමා කුසල ධම්මා කියලා කියනවා. ඊළඟට පළමුවෙන් පහළවන්නා වූ කන්ද ධර්මය කුසල කන්ද ධර්මය. ඒ කියන්නේ කන්ද කියලා කියන්නේ එක ධර්මයක් නෙවෙයි සිතයි චෛතසිකයයි ධර්මයේ ඔක්කොම එකාසු කරලා කන්දයක් හැටියට ගන්නවා. මෙන්න මේ විදිහට මේ අනන්ත ප්‍රත්‍ය ස්වභාවය තිබෙනවා. ඒ ප්‍රත්‍ය ධර්මයන් ප්‍රත්‍ය ශක්තිය තිබෙනවා හැම එකටම රහතන් වහන්සේගේ චුතිසිතේ නැතුව. අනිත් කාරණේ තමයි ප්‍රශ්නයකුත් එක එක්කෙනා අහනවා. එකක් තමයි මේ ටයිම් එක සහ ගැප් එක. ඒකට අවස්ථා කීපයක් තියෙනවා. ඒකත් ධර්මඥානීය සඳහා සහ අපේ සසර දුකින් මිදී යෑමට ධර්මයට ගරු කිරීම වශයෙන් දැන ගැනීම වටනවා. දැන් අපි හිතමු දැන් මේ අනන්තර ප්‍රත්‍ය ස්වභාවයේ සමානන්තර ප්‍රත්‍ය ස්වභාවයේ කියනකොට හරිය ළඟින් සිත් යන්නේ. දැන් අනන්තර ප්‍රත්‍ය ගැන කියනකොට පළවෙනි සිතේ ප්‍රත්‍ය ධර්මයේ තුන්වෙනි සිතට නෙවෙයිනේ. ඒ එක්කම පහළ වෙන්නේ ළඟම හිතරනේ ඔය අනන්ත ප්‍රත්‍ය ශක්තිය දෙන්නේ. සමානන්තර ප්‍රත්‍ය ශක්තිය දෙන්නේ. චක්කු විඥාන සිතේ තිබෙන අනන්ත ප්‍රත්‍ය ශක්තියයි සමානන්තර ප්‍රත්‍ය ශක්තියයි දෙකම සම්පටිච්ඡනේට මිසක වොත්තපනේටවත් ජවන් වලටවත් නෙවෙයිනේ. එකක් දෙකක් ස්කිප් කරලා නෙවෙයිනේ. ඒ ළඟම තිබෙනා වූ හිතට තමයි ප්‍රත්‍ය ශක්තිය ලබා දෙන්නේ. ඒ කියන්නේ අනන්ත ප්‍රත්‍ය භාවයේ තියෙන්නේ. එතකොට මේකේ තිබෙන ප්‍රත්‍යඋප්පන්න ධර්මයේ ළඟනේ තියෙන්නේ. දැන් සම්පටිච්ඡන සිත තමයි ප්‍රත්‍යඋප්පන්න ධර්මයේ. ඒකට ශක්තිය ලැබුණේ මේ සෝත විඥානේ. සෝත විඥානයේ ශක්තිය ලැබුණේ පංචද්වාරා වජන සිතේ. එතකොට හරි ළඟයිනේ. ඒ කියන්නේ චිත්තක්ෂණයයි. ඕකම තියාගෙන අපි බැලුවොත් එහෙම දැන් සරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දවල් දාණිය වළඳලා පින්ඩපාතේ වැඩලා දවල් දාණිය වළඳලා උන්වහන්සේ පොඩි වේලාවක් ඉතින් විවේක පාසුවෙන් ඉඳලා ඊළඟට නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදින්න යන එක්කෙනාට සමාපatti 8ක් තියෙන්න ඕනේ. සමාපatti 8ක්. ප්‍රථම ධානය සමාපත්තියට තියෙන්නේ. ဒုတိ ය ධානය සමාපත්තිය, තතිය, චතුත්ථ, රූපාවචර 4 තියෙන්න ඕනේ. ඊළඟට අරූපාවචර වශයෙන් ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන තියෙන්න ඕනේ. දැන් මේ 8ම තියෙනවා. හැබැයි රහතන් වහන්සේට තිබෙන මේ ධාන සිත් ධාන සමාපatti 8ේම පහළ වෙන ධාන සිත් ඔක්කොම ක්‍රියාසිත. ඒක නිසා මේවා ඔක්කොම අව්‍යාකෘතයි. ප්‍රථම ධානයත් අව්‍යාකෘතයි. ဒုတိ ය, තතිය, චතුත්ථ ඔක්කොම අව්‍යාකෘතයි. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන ඔක්කොම අව්‍යාකෘතයි. දැන් සරියුත් ස්වාමීන් වහන්සේ වාඩි වෙලා
දැන් මේ සමාපatti 8ේම පිළිවෙලකට ගිහිල්ලා නේව සංඥා නා සංඥායතනෙට යනවා. නේව සංඥා නා සංඥායතනෙට ගිහිල්ලා ඒ සිතෙන් පස්සේ උන්වහන්සේ දැන් මෙතෙන්ට යනකල්ම තියෙනෝනේ චිත්තචෛසික ධර්ම තියෙනවා. ප්‍රථම ධානය සිතේ චිත්තචෛසික ධර්ම තිබෙනවා. සිත අවදීන් ဒုတိ ය ධානය සිතේ චිත්තචෛසික ධර්ම තියෙනවා සිත අවදීන්. තතිය චතුත්ථ සිත මේ ධානය සිත චිත්තචෛසික ධර්ම තිබෙනවා සිත අවදීන්. ආකාසානංචායතන සිතේ විඥානංචායතන සිතේ චිත්තචෛසික ධර්ම තිබෙනවා සිත අවදීන්. ආකින්චඤ්ඤායතන තුන්වෙනි අරූපාවචර ධානය සිතේ තිබෙනවා චිත්තචෛසික ධර්ම සිත අවදීන්. නේව සංඥා නා සංඥායතන සිතේ තිබෙනවා චිත්තචෛසික ධර්මය අරූපාවචර චිත්තචෛසික ධර්මය ඒකත් අවදීන්. එතකොට මේවා ක්‍රියා වුණත් හිත තිබෙනවා ක්‍රියාත්මක වෙලා. අදිෂ්ඨාන බලය නිසා නේව සංඥා නා සංඥායතන සිතෙන් පස්සේ උන්වහන්සේගේ හිත නැවතී යනවා. නිරුද්ධ වෙනවා. නිවන අරමුණු කරන්නේ නැහැ. නිවන අරමුණු කරන්නේ අරමුණු වෙන්නේ නැහැ. හේතුව නිවන අරමුණු වෙන්නේ හිතක් තිබුණොත්. නේව සංඥා නා සංඥායතන සිතට පස්සේ හිත නැවතී යනවා. හිත නැති වෙනවා. හිත නිවි යනවා. හිත නිරුද්ධ වෙනවා. හිත නිරුද්ධ වුණාම භවංගත් නැහැ, ක්‍රියාත් නැහැ, මොකක්වත් නැහැ. නිවන අරමුණු කරන්නේත් නැහැ. මොකක්වත් සිතක් නැහැ, චෛතසිකයක් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් නිරුද්ධ වෙලා. උන්වහන්සේ ඒ විදිහට හිත නිරුද්ධ වෙලා තිබේවා කියලා අදිෂ්ඨාන කරනවා විනාඩි 30කට. උදාහරණයක් හැටියට. දැන් විනාඩි 30ක් නිරෝධ සමාපත්තියේ වැඩි හිටියා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම විඳින එකක් නෙවෙයි. ඔහේ හිත නැතුව හිතන්නේ නැතුව චෛතසිකයක් නැහැ මොකක්වත් නැහැ නිවිලා. දැන් හිත නවතින තැන යනකොට අවසානයේ හිත මොකද්ද? ඒ තමයි නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිත. නේව සංඥා නා සංඥායතනය මේ ක්‍රියාසිත අරූපාවචර ක්‍රියාසිත. රහතන් වහන්සේ නමක් ඉඳලා මේ ක්‍රියාසිත වෙන්නේ. දැන් මේක අව්‍යාකෘතයක් නේ. අව්‍යාකෘත සිත දැන් ඒක නැවතිලා ගියා. දැන් ආකින්චඤ්ඤායතනක් නැහැ, නේව සංඥා නා සංඥායතනක් නැහැ, නිවන් අරමුණු කරන හිතට මොකක්වත් හිතක් නැහැ. විනාඩි 30ක් වැඩි හිටියා. විනාඩි 30න් පස්සේ නැවත පහළ වෙන්නේ අර උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින්න කලින් නවත්තපු තැන සිට පහළ වෙන්නේ. ඒ තමයි නේව සංඥා නා සංඥායතන ඒ සිතම පහළ වෙනවා ක්‍රියාසිත. ඒ සිත පහළ වෙන්නේ විනාඩි 30කට පස්සේ. එතකොට ගැප් එකක් තියෙනවානේ. විනාඩි 30ක් නේ. දැන් මිනිස්සෙක් විනාඩි 30ක් හිතා හිටියානම් කොච්චර සිත් වැල් කෝටි ගණක් යනවාද? එතකොට ඒ සිත් වල අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍ය තියෙනවනේ ළඟ සිත් නෙවෙයි. දැන් මේ රහතන් වහන්සේගේ හිතේ සමානතර ප්‍රත්‍ය අපි තේරුම් ගන්නේ කොහොමද? ඒ තමයි සමාපත්තියට සමවදින්න කලින් යම් කිසි තැනක නැවතුවා නම් සිත ඒ සමාපත්තියේ පළවෙනි නවත්තන තැනදී හිතේ තිබෙනවා අනන්තර ප්‍රත්‍ය ශක්තිය සමානතර ප්‍රත්‍ය ශක්තිය. ඒක නිසා තමයි 30කට විනාඩි 30කට අදිස්ථාන කරපු විදිහට ඒ විදිහට හිත නිරෝධ සමාපත්තිය තිබිලා නැවත පටන් ගන්නෙ ඒ අරූපාවචර නේව සංඥා නා සංඥායතන හිතින්. එතකොට පළවෙනි නවත්තපු සිත දෙවෙනි පටන් ගැනීමේ සිතට අනන්ත ප්‍රත්‍යයෙන් සමානන්ත ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා
දෙවෙනි සිත පටන් ගන්න සිත ප්‍රතිඋප්පන්නය අනිත් එක ප්‍රත්‍යය. ඔය එකක්. එතකොට මේ කාලය බලපාන් නැල්ලු. හැබැයි චිත්ත ප්‍රවාහයේ පීලියට යනකොට අනිවාර්යයෙන්ම ළඟම තියෙන එකට තමයි අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. හැබැයි හිත නැත්තම් මැද්දහැවක කාලේ ප්‍රශ්නයක් නැහැ. තවත් එකක් අපේ මේ පින්වතුන් තේරුම් ගන්න. ඒ තමයි හිත නැති තැන් කතා කරන අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි නිවන් දැක්කයින් පස්සේ හිත නැහැ. ඒක එකක්. රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනන් පස්සේ සිත නැහැ, චෛතසික නැහැ. අනාගාමීන් වහන්සේත් ඒ වගේ නිරෝධ සමාපත්තියට සමවැදුනන් පස්සේ සිතක් නැහැ, චෛතසිකයක් නැහැ. ඊළඟට හිත නැති තැනක් කතා කරනවා නම් ඒ තමයි අසඤ්ඤ තලය. අසඤ්ඤ තත්ත්වය. බ්‍රහ්මණ හිතක් නේ. ඒ කියන්නේ අසඤ්ඤ තල බ්‍රහ්ම රූපයක්. එතනදී අමුතුම විදිහේ උපතක් ඒක. චුතිය සිද්ධ වෙනවා. අපි හිතමු යම්කිසි කෙනෙක් ඉපදුනා කියලා මේ මනුස්ස ලෝකයේ ඉපදිලා එයා භාවනා කරනවා. උදාහරණයක් හේතේ හිමාලය හරි කොහේ හරි ගිහලා භාවනා කරනවා. රූපාවචර සිතක් ඒක. ඉතින් අසඤ්ඤ තලයේ උපදින්ට දැන් අසඤ්ඤ තලයේ ඒ භාවනාව කරලා දැන් පස්වෙනි ධානයේ දැන් භාවනාව කරලා දැන් රූපාවචර ඔය අසඤ්ඤ තලයේ උපදිනවා. දැන් මෙයාට සිද්ධ වෙන සිද්ධිය මේ කෙනා ඉපදුනේ මනුස්ස ලෝකයේ සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික හරි උපේක්ෂා සාගත හරි හිතකින් පහළ වුණා. දැන් පහළ වෙලා දැන් එයාගේ ප්‍රතිසන්දිය කාමාවචර සිතක්, අහේතුක හිතක් නෙවෙයි. ඒ වගේ අයට ওই වගේ වැඩ කරන්නත් බෑ. කුසල් සිතක්මයි. එක්කෝ සෝමනස්ස සාගත එහෙම නැත්නම් උපේක්ෂා සාගත. ඥාන සම්පයුක්තයි. ඊළඟට එයාගේ භවංග සිතත් ඒක. දැන් මෙයා රූපාවචර ඒ පංචම ධානයේ අසඤ්ඤ තලයේ උපදින්න ධානය උපදවාගෙන දැන් එයා චුත වෙනවා. චුත වෙනවා ඒ චුත වෙන්නේ චුතිසිත ඇවිල්ලා මනුස්ස ලෝකයේ ඉපදිච්ච ඒ ප්‍රතිසන්දියට සමාන ජවන් ඒ භවංග වලට සමාන සිතක්. දැන් ඉපදිච්ච සිතට සමාන හිතකින් තමයි එයා චුත වෙන්නේ. දැන් ඒ චුතිය සිද්ධ වෙන්නේ මේ ජීවිතේ. ඊළඟට යාට රූපයක් පහළ වෙනවා, හිත පහළ වෙන්නේ නැහැ. ඒ අසඤ්ඤ තලයේ. ඒ කෙනා අසඤ්ඤ තලයේ ඉපදුනා කියලාවත් දන්නේ. හැබැයි පිටේ ඉන්න අය තමයි කියන්නේ ඒ ලෝකයේ ඒ භවයේ නැති අය තමයි දැනගන්නේ. ඒ කියන්නේ පරසිට දකින්න පුළුවන්, රූප දකින්න පුළුවන්, සත්ත්ව රූප දකින්න පුළුවන් ඥාන ශක්තියක් දිවසක් තිබෙන්නා කියන අය තමයි දකින්නේ. මේ අහවල් තැන ඉන්නේ අහවල් එක්කිනාගේ රූපය තමයි මේ තියෙන්නේ කියලා ඒ පිටායට පේනවා. හැබැයි අයිතිකාරයට පේන්නේ. ඒ හිතක් නැහැනේ. ඇහත් නැහැ, හිතක් නැහැ. චෛතසික නැහැ, මොකක්වත් නැහැ. දැන් කල්ප 500ක් ඕකේ ඉන්නවා. මෙලෝදියක් දන්නේ. ඉඳලා ඊළඟට තුන්වෙනි ආත්ම භාවයේ ප්‍රතිසන්දිය තියෙනවා. තුන්වෙනි ආත්ම භාවයේ ප්‍රතිසන්දිය ලබනකොට කල්ප 500ක ગેප් එකක් තියෙනවා. ඉස්සෙල්ලා පළවෙනි අසඤ්ඤ තලයේ පහළ වෙන්න කලින් ජීවිතේ චුතිසිත තුන්වෙනි ජීවිතේ ප්‍රතිසන්දිසිතට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක සුදුසු තැනක තිබෙන එක හරි. ඒක නිසා කියනවා රූපයේ මැදිහත් වීමකින් හෝ කාලයේ මැදිහත් වීමකින් අනන්තර ප්‍රත්‍යයට සමානතර ප්‍රත්‍යයට බාධාවක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔකේ බාධා වෙන්නේ මෙහෙමයි. දැන් ඉස්සෙල්ලා පළවෙනි ජීවිතයේදී චුතිසිත පහළ වුණානේ. ඒ චුතිසිතකට පස්සේ වැරදිලාවත්
ක්‍රියාසිතක් හරි භවංග සිතක් හරි මොකක් හරි පහළ වුණා නම් ඒක සම්පූර්ණ ධර්ම විරෝධී සමානන්තර නෑ මොකක්වත් නෑ. හැබැයි කල්ප 500කට පස්සේ හරි චුතිසිතෙන් පස්සේ පහළ වෙන්නේ ප්‍රතිසන්දි සිතක්මයි. ආන්නේ ඒ නිසා මේකට කියනවා මෙතනත් තිබෙනවා අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රතිවෙන්නා වූ ස්වභාවය කියලා. ඒ නිසා මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට මේ අනන්තර ප්‍රත්‍ය සහ සමානන්තර ප්‍රත්‍ය ධර්මයන් තේරුම් ගැනීම සඳහා මේ ධර්ම කොටසක් අද මේ කියලා දුන්නේ. ඒ නිසා ඉතින් මේ මම හිතනවා මේ වෙලාවට මේ ටික ඇතේ කියලා තවත් අපි දෙයක් තිබුණොත් ඉස්සරහදී කතා කරමු. මම විශ්වාස කරන මේ පින්වතුන්ට මේ ධර්ම කොටාසේ යන්තරම් පොඩි යමකින් හරි තේරෙන්න ඇති වැටහෙන්න ඇති තේරුම් ගන්න ශක්තිය ඇති කියලා. ඉතින් මේ පින්වත් හැම දිනාටම මේ ධර්මයේ ඇසීමෙන් තව තව හිතන්ට මෙනෙහි කරන්න ශක්තිය ලැබේවා. ඒ වගේම හැම දිනාගේම ධර්මඥානය පහළ වේවා. මේ විසිතුරු වූ ගාම්භීර වූ ධර්මය තව තව තමන්ගේ උත්සාහයෙන් හිතලා හෝ පොතපතේ දැනුමින් හෝ ඒ වගේම ආශ්‍රිත ස්වාමින් වහන්සේලා ඒ ධර්මයේ දන්නා අයකින් හෝ උදව්පකාර ලබාගෙන තවත් ගැඹුරින් මෙනෙහි කරලා ඒ මෙනෙහි කරමින් නුවණ පහළ කරගන්නටත් ලැබේවා. හැම දිනාටම මේ ධර්මයේ මානසිකාරේ පවත්වාගෙන එයින් අඩුපාඩු ඒ ඉන්ද්‍රිය ධර්ම ශක්තිය තව තව මෝරවාගෙන ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේබුදු මහරහතන් වහන්සේලා විසින් සාන්තයි හොඳයි ප්‍රණීතයි සැපයි කියලා අවබෝධ කරගත් යම්කිසි නිවනක් සූක්ෂම ධර්මයක් වෙනා ආනී ධර්මය ඒ නිමිච්ච සාන්ත වූ සැපවත් වූ ධර්මය හැම දිනාටම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තේරුම් සරණයි. පින්වත්නි හැම දිනාටම සනසිල්ලක් වේවා යහපතක් වේවා. ඉතින් අපි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ පරම ගාම්භීර වූ ඒ ක්‍රියාසිත වලින් එහෙම නැත්නම් අව්‍යාකෘත සිත් වලින් අද කතා කරපු විදිහට ඒ මහා රහත් ක්‍රියාසිත වලින් දැක බලාගෙන ඒ වගේම ස්පර්ශ කරමින් අවබෝධ කරගත්ත ඒ අනන්ත ධර්ම සාගරයේ හරීම පොඩ්ඩක් ඒ කියන්නේ අංශුවක්වත් නැති තරම් යන තැනදී අපි මේ කතා කළේ. ඉතින් මේ ධර්මයේ හිතීමෙන් ඇහිීමෙන් මෙනෙහි කිරීමෙන් ඒ බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කර ධර්ම අපේ යන් පුඩි හිතවලින් හොයාගෙන යන්නට දරු උත්සාහය තුළ යම්කිසි ඇති වෙන කුසලයක් තියෙනවා. ඒ කුසල බලයෙන් තුනුරුවන් සතු අනන්ත අපරිමාණ ගුණ බලය බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ ධර්මඥානී ප්‍රඥාවේ නුවණේ ආනුභාව බලය. උන්වහන්සේ ඒ සඳහා දැරූ ඒ පාරමී උත්සාහයේ ආනුභාව බලයෙන් පාරමී ධර්මයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැම දෙනාටම සැනසෙල්ලක් වේවා. මේ ධර්ම මණ්ඩපය සකස් කරගෙන අවුරුදු ගාන දිගට නොකඩවා පවත්වාගෙන එන්නා වූ මහා ජවයක් ඇති පින්වත් ලලිත් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස ලැබේවා. ඒ මහත්යාටත් මේ පින්වත් මහත්මියටත් දරුවන්ටත් ඒ වගේම මේ ඒ පවුලේ හැම දෙනාටම සැනසෙල්ලක් වේවා. මේ ධර්ම මණ්ඩපයේ මෙහෙ වූ ජයන්ත මහත්මයාටත් අසාගෙන සිටි හැම දෙනාටමත් ළඟදුර වශයෙන් ඉඳගෙන සිත් පහළ කරගත්තා සෑම දිනාටම නිදුක්ව නිරෝගීව යහපත්ව තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගන්න තව තව මේ ගැඹුරු ධර්මයේ හිතන්ට මෙනෙහි කරන්න ශක්තිය ලැබේවා. ශ්‍රද්ධාව වැඩේවා, කුසල වීරිය මත වේවා, සතිය වැඩේවා, සමාධිය වැඩේවා, ප්‍රඥාව වැඩේවා. ඒ උත්සාහය තුළ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩේවා. ඒ වගේම සියලුම ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බෝධ්‍යාංග ධර්මයන්, මාර්ග ධර්මයන් වඩාගෙන මෝරවාගෙන අවසානයේදී ඒ ධර්ම දියුණුව සඳහා හේතු වුණු සියලුම සිත් ගලවා දමා, සියලුම චෛතසික ධර්ම ගලවා දමා එයින් පහළවන සහ ඒවා පහළවෙන්ට
හේතු වන රූප ධර්මයන් ගලවා දමා සියලුම ප්‍රඥප්ති ධර්මයන්ගෙන් අයින් වී සෑම දිනාටම තුන් නිවනින් සැනසෙන්න ලැබේවා. සියලු දිනාගේම සිත්වලින් ඒ ශාන්ත වූ නිර්වාණ ධාතු ස්පර්ශ වේවා. සියලු දිනාගේම සිත් නිවනින්ම නිවේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.